හොඳයි. අපි ඔබ සමග සාකච්ඡා කරන්නේ ඒකීය පරිවර්තන රාජ්‍ය මාදිලිය සම්බන්ධෙනුයි. ඒ අනුව අපි බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවත් ඒකීය පරිවර්තන රාජ්‍යයක් ලෙස මොන වගේ ප්‍රවණතාවයන් සහ වෙනස්කම් පෙන්눔 කරනවාද කියන කාරණාව පිළිබඳව ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදාළ කරගෙන දුවේ පුතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සමකාලීන වශයෙන් අපි ශ්‍රී ලංකාව ඒකීය ආණ්ඩුක්‍රම ආකෘතියක් ලෙස අපි හඳුනා ගන්නකොට ශ්‍රී ලංකාව වර්තමානයේ ශ්‍රී ලංකාව ඒකීය ප්‍රවණතා ඒකීය පරිවර්තනීය වෙනස්කම් පෙන්눔 කිරීම නිසායි අපි මේ ඒකීය පරිවර්තන රාජ්‍යයන් ගොන්නට ශ්‍රී ලංකාව අදාළ කරගෙන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපි මූලික අවබෝධයක් මෙතනදී ලබාගෙන ඉමු දුවේ පුතේ. ශ්‍රී ලංකාව කියන්නේ ඔබ පැහැදිලිව දන්නවා ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පවතින රාජ්‍යයක් ලෙස අපි ශ්‍රී ලංකාව හඳුනා ගන්නවා ඉතිහාසයේ ඉඳලම. මේ නිසාම ශ්‍රී ලංකාවට විවිධ වූ ජාතීන්ගේ ආගමනය සිදු වුණා, බටහිර ජාතීන්ගේ ආගමනය සිදු වුණා කියලා අපි පැහැදිලිව දන්නවා. මේ නිසා පෘතුගීසීන්, ලන්දේසි වගේම ඉංග්‍රීසීන්ගේ ආගමනය ලංකාවට සිදු වෙනවා. එතකොට ඒ ඉංග්‍රීසීන්ගේ බටහිර ජාතීන්ගේ ආගමනය තුළ ඉංග්‍රීසීන්ගේ ආගමනය මෙතනදී ඉතාම වැදගත් වෙනවා. හේතුව තමයි ලංකාවේ මුළුමනින්ම ලංකාවේ පාලනය සම්බන්ධයෙන් මුළුමනින්ම අපිට වැදගත් වෙන්නේ ඉංග්‍රීසීන් තමයි ලංකාව මුළුමනින්ම පාලනයක් ගොඩනගන්නේ. ඒ නිසා බටහිර ජාතීන්ගේ ආගමනය තුළ ඉංග්‍රීසීන්ගේ ආගමනය අපිට වැදගත් වෙනවා ලංකාව ඒකීය භාවයේ එක්සත් භාවයේ ගොඩනැගීම කියන කාරණාව සිහිපත් කරනකොට. ඒත් එක්කම වර්තමානයේ අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව තුළ පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්. ඒ කියන්නේ පැහැදිලිවම ජනරජයක් කියලා ව්‍යවස්ථාව තුළ සඳහන් වෙනවා. ඒත් එක්කම මේ ව්‍යවස්ථාව තුළ දෙවන වගන්තියෙන් ශ්‍රී ලංකාව ඒකීය සමූහාණ්ඩුවක් කියලා පැහැදිලිවම පෙන්වා දෙනවා. ඉතින් මේ අනුව තමයි අපිට ශ්‍රී ලංකාවේ මූලික ස්වභාවය ඒකීයද කියලා අපිට සඳහන් කරන්න වෙන්නේ. මේ ආකාරයෙන් තමයි වර්තමාන ව්‍යවස්ථාවට පැමිණෙන්නේ. අපි බලමු මේ සඳහා පදනම සකස් වීම පිළිබඳව ඉතාම පුළුල්ව සාකච්ඡා කරලා බලමු. මූලිකම පදනම මම මුලින් සඳහන් කළා. මේ සඳහා අවශ්‍ය කරන මූලික පදනම වැටෙන්නේ බ්‍රිතාන්‍යයන්ගේ යටත්විද කාල සීමාව තුළ. ඒ සඳහා 1818 ප්‍රකාශනය තුළින් තමයි පළමුව මේ ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශ සහ පහතරට ප්‍රදේශ එකට ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාව කිසියම් ආකාරයක ඒකීය පාලනයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය අඩිතාලම වැටෙන්නේ මෙන්න මේ 1818 ශ්‍රී ලංකාවේ ප්‍රකාශනයත් එක්ක තමයි ආරම්භය අපිට සඳහන් කරන්න වෙන්නේ. ඊට පස්සේ අපිට කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණ තුළින් හඳුන්වා දුන්නු අධිකරණ සහ පරිපාලන ක්‍රමේ කිසියම් ඒකාබද්ධ කිරීමක් සිදු වෙනවා. අධිකරණ ක්‍රමය මුළු ලංකාවටම අදාළ වන්නා වූ ඒකීය අධිකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමත් පරිපාලනය ඒකාබද්ධ කිරීමත් හරහා ශ්‍රී ලංකාව අර ඒකීය ක්‍රමය පෝෂණය කරන ආකාරයේ ක්‍රියාපිළිවෙතක් කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණය හරහා සිදු වෙනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන්. ඒත් එක්කම 31 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණයත් 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණය කියන මේ ප්‍රසංස්කරණ දෙකම ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට හානියක් වන කිසිදු කාරණාවක් ඇතුළත් වෙන්නේ නැහැ. එම තත්වය එපරිද්දෙන්ම පවත්වාගෙන යාමක් අපි දකිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වතාවට ඒකීය රාජ්‍යයක් කියලා මූලික නීතියකින් පිළිගැනීමක් සිදු වෙන්නේ 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තියෙන් තමයි ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යැයි පළමුව පිළිගැනීම ව්‍යවස්ථාපිතව සිදුවන්නේ. එම තත්වයම 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරනකොට ඒ කාරණාම එහෙම් පිටින්ම එකතු කරනවා 1978 ආණ්ඩුක්‍රමයට. යනු වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රමයත් තුලත් දෙවන වගන්තියෙන් පැහැදිලිව සඳහන් කරනවා ශ්‍රී ලංකාව ඒකීය ජනරජ ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වන ව්‍යවස්ථාවක් කියලා. එතකොට දැන් මෙහිම අපි සාකච්ඡා කරනකොට වර්තමානයේ තියෙන ප්‍රවණතාවය තමයි දුවේ පුතේ මේ ශ්‍රී ලංකාව ඒකීය භාවයක් මෙහෙම සඳහන් කළාට වර්තමානයේ කිසියම් ආකාරයක ඒකීය පරිවර්තනයක් කරා
ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවීම. ඒකට අපිට දෙන්න පුළුවන් හොඳම සාධකය තමයි 1987 ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ඉන්දු ලංකා ගිවිසුමකට එළඹීම හරහා ආණ්ඩුක ව්‍යවස්ථාවට ගෙනාපු 13 වෙනි සංශෝධනයෙන් ශ්‍රී ලංකාව කිසියම් ආකාරයක ශ්‍රී ලංකාවේ දේශපාලන බලය පළාත් සභා ක්‍රමය හරහා ප්‍රාදේශීය ඒකක වෙත මුදා හැරීමට කටයුතු කිරීම. ඉතින් දැන් මෙම තත්ත්වය තමයි අපි අදහස් කරන්නේ ශ්‍රී ලංකාව කිසියම් ආකාරයක ඒකීය පරිවර්තන රාජ්‍යයක් කරා ගමන් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වන කාරණා විදියට අපිට සඳහන් කරන්න වෙන්නේ. දැන් එතකොට අපිට පැහැදිලිව පේනවා ශ්‍රී ලංකාව කිසිසේත් සංධීය රාජ්‍යයක් නොවේ. එතකොට සම්භාව්‍ය වශයෙන් හඳුනාගත හැකි ඒකීය රාජ්‍යයක් නොවේ. ඔය අතරමැදි තැනක ශ්‍රී ලංකාව අපි මේ හැඳින්වීම සඳහා සුසුම් වචනේ තමයි ඒකීය පරිවර්තන ස්වභාවය. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ශ්‍රී ලංකාවේ හඳුන්වා දුන් ඒකීය පරිවර්තන ස්වභාවය තුල පැහැදිලිවම මධ්‍යම ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ නීති සම්පාදනය ඒකාකාරීව එපරිද්දෙන්ම සිදු කරනවා. කිසියම් ආකාරයේ සුළු පරිමාණයෙන් ප්‍රාදේශීය ඒකකවලට තමන්ගේ ස්වායත්තතාවයක් හිමිවන්නා වූ බලතල බෙදා හැරීමක් තමයි දේශපාලන බලය බෙදා හැරීමක් තමයි මේ හරහා සිදු වෙලා තියෙන්නේ. ඉතින් එක්තරා ආකාරයකට මේක අපි පැති දෙකක තියලා සාකච්ඡා කරනවා. 13 වෙනි සංශෝධනයෙන් දුවේ පුතේ දේශපාලන බලය බෙදා හැරීම පිළිබඳ යෝජනාව පැහැදිලිව ව්‍යවස්ථාපිතව ඇතුළත් කළාට මේකට අවශ්‍ය කරන සංයුතිය සහ ක්‍රියාත්මක බලය ලබා දීලා තියෙන්නේ පැහැදිලිවම 1987 අංක 42 දරන පාර්ලිමේන්තු පනත තුලින්. එතකොට දැන් මෙතන ඔබට පැහැදිලි වෙන්න ඕනේ කාරණාවක් තමයි දුවේ පුතේ. දැන් ව්‍යවස්ථාපිත මූලික නීතියෙන් මේ ස්ථාපිත කරනවා. ව්‍යවස්ථාපිත මූලික නීතියෙන් මේ ස්ථාපිත කරනවා. හැබැයි මේකට අවශ්‍ය ක්‍රියාත්මක බලය ලබා දෙන්නේ පැහැදිලිවම පාර්ලිමේන්තු පනතකින්. ඒ නිසා මෙන්න මේ ආකාරයේ අපිට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ තමයි කිසියම් ආකාරයක ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයකට ගමන් කිරීමේදී මධ්‍යම ආණ්ඩුවට පුළුවන්කමක් තියෙනවා මේ කාර්යයන් බලතල හා කාර්යයන් සම්බන්ධ සහ සංයුතිය සම්බන්ධයෙන් ඒකපාර්ශවී තීරණයක් ගන්න. හැබැයි පළාත් සභා ක්‍රමයේ සම්බන්ධයෙන් තනි තීරණයක් ගැනීමේ හැකියාවක් අපේ මධ්‍යම ආණ්ඩුවට නැහැ. ඒ සඳහා අනිවාර්ය ව්‍යවස්ථා සංශෝධනයක් තුලින් තමයි ඒ සිදු වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් ගොඩනැගුණු ඒකීය පරිවර්තන ස්වභාවයක් තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරනකොට අපේ රටේ ඉතාම මෑත කාලීනව මෙහෙම ගොඩනැගිච්ච ඒකීය පරිවර්තන රාජ්‍ය මාදිලියක් අපි ශ්‍රී ලංකාවෙන් හඳුනා ගන්නවා. ඇයි එහෙමනම් ශ්‍රී ලංකාව මෙවැනි ඒකීය පරිවර්තන මාදිලියක් කරා ගමන් කරේ ඇයි? මේ සඳහා ප්‍රධානම හේතුව විදියට අපි සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ කාලයක් තිස්සේ වර්ධනය වෙච්ච ද්‍රවිඩ ජනවාර්ගික ගැටලුව. ද්‍රවිඩ ජනවාර්ගික ගැටලුව තමයි මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු සාධක වූ ප්‍රස්තුතය විදිහට අපි සඳහන් කරන්නේ. එතකොට මේ ගැටලුව මුල් කරගනිමින් තමයි 1987 දී ඉන්දු ලංකා ගිවිසුම හරහා 13 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙන්නේ. එය තමයි ලංකාවේ ඒකීය පරිවර්තන සභාවට ගමන් කරන්න ප්‍රධාන වශයෙන් හේතු වන කාරණාව. දැන් මේ සම්බන්ධයෙන් අපිට කිසියම් හැදෑරීමක් කරන්න ඕනේ. මෙම ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය මොකක්ද? මේ ප්‍රශ්නය එක පාරටම ගොඩනැගිච්ච ප්‍රශ්නයක්ද? ක්‍රමානුකූලව වර්ධනය වූ ප්‍රශ්නයක්ද කියන කාරණාව අපි මෙතෙන්දී අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ඒ අනුව අපි මේ ජනවාර්ගික ගැටලුවේ ප්‍රධාන දේශපාලන අවධි කිහිපයක් හඳුනා ගන්නවා. මේ අනුව ඊටාම පැහැදිලිව මේ ද්‍රවිඩ ජනතාවගේ ජනවාර්ගික ගැටලුව පිළිබඳව සාකච්ඡා කරනකොටහි පළමු අවධිය විදිහට අපිට දකින්න තියෙන්නේ 1930 ගණන්වල වර්ධනය වෙච්ච මේ ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම් ව්‍යාපාරයේ පළවෙනි අවස්ථාව. ඒ තමයි ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රසංස්කරණයේ හඳුන්වා දුන් සර්වජන ඡන්ද බලය හරහා සිංහල මහජනතාවට වැඩි වාසි අත්වෙනවා යයි ද්‍රවිඩ ජනතාවගේ තිබුණු කිසියම් ආකාරයක බලවත් අසාධාරණයකට තමන් පත්වෙනවා යයි කියන සිතුවිල්ල. ඉතින් මේ නිසා ද්‍රවිඩ නායකයින් අපි දැක්කා මේ සමකාලීනව 50ට 50 ඉල්ලීම් ඉදිරිපත් කරනවා.
ඒ කියන්නේ සිංහල ජනතාවට 50%ක් හම්බෙනවා නම් අපිටත් 50%ක් ලැබිය යුතුයි කියන කාරණා ඉදිරිපත් කරනවා. ඒ නිසා මෙන්න මේ කාලය තමයි මහජාතිය වන සිංහලයින්ට වැඩි වාසියක් අත්වේ යයි ද්‍රවිඩ ජනතාව තුළ කිසියම් සිතුවිල්ලක් ඇති වෙච්ච කාල සීමාව. ඒගොල්ලෝ ඉදිරිපත් කරන ලද ඉල්ලීම් තුලින් පැහැදිලිව ඒක ප්‍රදර්ශනය වෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය විසඳා ගැනීම සඳහා සිංහල ජනතාවගේ කිසියම් උනන්දුවක් පැවතුනාද කිව්වොත් අපි දකිනවා අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කිරීමේදී ඩොනොමොර් අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කිරීමේදී සර්ව සිංහල අමාත්‍ය මණ්ඩලයක් නිර්මාණය කරනවා. ඉතින් කිසිම නායකත්වයේ තුල මේ ද්‍රවිඩයින්ගේ ඉල්ලීම් පිළිබඳව ඉල්ලීම් ව්‍යාපාරය තුල අපි දකිනවා කිසියම් සහයෝගයක් ලැබුණාද කියන එක පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ මේ ද්‍රවිඩ ජනතාවගේ තමන්ගේ ඉල්ලීම්වාදී ව්‍යාපාරය තුළ තව ටිකක් වර්ධනය වෙච්ච දෙවන අවධිය. එම අවධිය 1952කින් පසු වර්ධනය වෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ද්‍රවිඩ ජනතාවට කිසියම් ආකාරයේ අසාධාරණයකට ලක්වන්නා වූ අනපනත් ගණනාවක් සම්මත වෙනවා ශ්‍රී ලංකාව තුළ. එම තත්ත්වයේ තුළ ද්‍රවිඩ ජනතාව මං හිතන්නේ මේ තමන්ගේ වෙන්වීම්වාදී ව්‍යාපාරය පිළිබඳ බලාපොරොත්තු මේ 50 දශකයේ තුල ආරම්භ කරනවා කියලා පැහැදිලිව පේන්න තියෙනවා. දැන් අපි දන්නවා 1949 පුරවැසි පනත හරහා වතුකරේ ජනතාවගේ පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්න ගැටලුවක් ඇති වුණා. එම නිසා එම ප්‍රශ්නයට කිසියම් ආකාරයක ආණ්ඩුව සාධාරණ විසඳුමක් ලැබුණේ නැහැ. නමුත් 50 දශකයේ තුල අපි දකිනවා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම හරහා ද්‍රවිඩ ජනතාව උතුරේ ඉන්න ද්‍රවිඩ ජනතාව පුදුමාකාරයේ උත්සාහයක් ගත්තා මෙම තත්ත්වය පාලනය කරගන්න. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීම හරහා ඔවුන්ට කිසියම් ආකාරයක අසාධාරණයක් සිදුවනවා යන බව මහජාතියට ඔප්පු කරන්න ඔවුන් පුදුමාකාර උත්සාහයක් ගත්තා. නමුත් ඒ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වුණා. මේ සම්බන්ධව අපි කරුණු හොයාගෙන යනකොට මේ දෙමළ LTT සංවිධානය තුළ හිටපු සංවිධානයේ නායිකාවක් වෙත තමිලිනි තල් සෙවණක් යට කියන කෘතිය තුළ ඇය සඳහන් කරනවා පැහැදිලිවම ඇය මෑතකදී මිය යන්නේ පිළිකා රෝගයේ හේතුවෙන්. ඇය පැහැදිලිව සඳහන් කරනවා මේ ශ්‍රී ලංකාවේ මේ දෙමළ ජනතාවගේ වෙන්වීම්වාදී ව්‍යාපාරය පැහැදිලිව මේ දශකයේ තුල ආරම්භ වුණා කියන කාරණාව. ඒ අනුව අපිට පැහැදිලිව පේනවා මේ ද්‍රවිඩ ජනතාවගේ මෙන්න මේ ව්‍යාපාරය ප්‍රධාන කාරණා මේ 50 දශකයේ තුල නිර්මාණය වුණා කියන කාරණාව. මේ සඳහා කිසියම් ආකාරයක විසඳුමක් ඉදිරිපත් කරන්න බණ්ඩාරනායක මහතා චෙල්ලනායක මහතා එක්ක ගිවිසුමකට අත්සන් කරනවා 1957 දී මේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය ගැටලුව කිසියම් ආකාරයක निराකරණය කර ගැනීමක් සඳහා. එම උත්සාහය ව්‍යර්ථ වෙනවා. ඔහු හඳුන්වා දුන්නේ රට සභා ක්‍රමයේ උත්සාහය ව්‍යර්ථ වෙනවා. ඒත් එක්කම ඩල්ඩි සේනානායක මහත්තයත් යම් ආකාරයක උත්සාහයක් ගත්තා. 1965 දී චෙල්ලනායක මහතා සමග ගිවිසුමකට එළඹිලා මේ සඳහා කිසියම් සාධාරණ වැඩපිළිවෙලක් ලබා දෙන. ඒ වෙලාවේ ගොඩක් අය කිව්වේ ඩඩ්ලිගේ කටේ මසල වඩේ කියන ප්‍රසිද්ධ කියමන තමයි අපි අහලා තිනවා. මේ දෙමළ ජනතාවගේ කිසියම් මිල්ලීමක් වෙනුවෙන් ඩඩ්ලි සේනානායක මහත්තයා පෙනී සිටිනවාද කියන කාරණාව සමාජගත වුණා එම කාලය තුල. ඉතින් මේ ආකාරයෙන් ද්‍රවිඩ ජනතාවගේ මේ ඉල්ලීම් ව්‍යාපාරයට කිසියම් විසඳුමක් නොලැබෙනකොට අපි දකිනවා මෙහි තුන්වන අවධියේ ඊටාම භයානක තත්වයක් ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිදු වෙනවා කියන කාරණාව. ඒ තමයි 1983 දී යාපනයේ නගරාධිපතිවරයා දොරයප්පා ඝාතනය කිරීමෙන් LTT සංවිධානයේ තස්සවාදී ක්‍රියාවන් තමන්ගේ අතට අරගෙන තමන්ගේ නිජබිම සංකල්පයේ මූලික කරගනිමින් ගොඩනැගුණු ඒ සන්නද්ධ අරගලය. එම තත්වයට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වෙනවා 1983 සිට 2009 මෑතක් වෙනකම්ම එම තත්වයට යුදමය තත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් 2009 වර්ෂයේ තස්ස සංවිධානයේ ක්‍රියා සියල්ල මර්ධනය කරමින් 2009 තමයි ඊට අවශ්‍ය කරන දේශපාලන නිදහස ලබා දෙන්නේ. නමුත් මේ ප්‍රශ්නයට අවශ්‍ය කරන විසඳුම ඒ අතරමැදි කාලය තුල කිසියම් ආකාරයක ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසඳුමක් ලබා ගන්න එවකට 1987 දී ඉන්දියාවේ රජීව් ගාන්ධි සමග ඉන්දු ලංකා ගිවිසුමකට අත්සන් කරමින් මේ සඳහා කිසියම් විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා 1987. ඒ
වැඩපිළිවෙල තුලින් හඳුන්වා දෙන ඔබට පේනවා පැහැදිලි එතෙන්දී අත්සන් කරන ලද ගිවිසුමේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා සහ රජීව් ගාන්ධි අගමැතිතුමාගේ ඡායාරූපයක්. එතකොට මේ ගිවිසුම තුලින් මොන ආකාරයේ එකඟතාවයකටද එන්නේ? ඒ ගිවිසුම තුලින් පැහැදිලිවම පුතේ ලාංකීය සමාජය බහුවාර්ගික සමාජයක් විදිහට පිළිගන්නවා. ඒතර ශ්‍රී ලංකාව කියන්නේ විවිධ වූ ජන වර්ග වාසය කරන්නා වූ රාජ්‍යයක් විදිහට පිළිගැනීම මේ හරහා සිදු වෙනවා. ඒත් එක්කම මේ ගිවිසුමට අනුව සඳහන් වෙනවා දෙමළ භාෂාව කතා කරන ජනයා බහුලව ජීවත් වෙන උතුරු නැගෙනහිර දෙපළාත දෙමළ ජනයාගේ ඓතිහාසික වාසභූමිය විදියට පිළිගන්න කියන කාරණාව. ඒත් එක්කම තමයි උතුරු නැගෙනහිර දෙපළාත తాවකාලික වශයෙන් ඒකාබද්ධ කර පළාත් සභාවක් ස්ථාපිත කළ යුතුයි කියන කාරණාව මේ ගිවිසුමට අනුව එකඟතාවයකට පිවිසෙනවා. ඉතින් දැන් මේ ගිවිසුම හඳුන්වා දීලා මේ ක්‍රියාත්මක කිරීම සඳහා තමයි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙන්නේ. එතකොට මේ සංශෝධනයෙන් සිදු කරන්නේ අර ඉන්දු ලංකා ගිවිසුමෙන් යෝජිත මේ කාරණා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයක් හරහා ක්‍රියාත්මක කිරීමයි. එනිසා පැහැදිලිව ඔබට පේනවා 1978 දෙවන ජනරාජ ව්‍යවස්ථාවට ගෙනලා 13 වෙනි සංශෝධනයෙන් සිදු වූයේ ඉන්දු ලංකා ගිවිසුමෙන් උතුරු නැගෙනහිර දෙපළාතට යෝජනා වූ පළාත් සභා දිවයිනේ අනෙක් පළාත් සඳහාද හඳුන්වා දීම. ඉතින් මං හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ජනවාරික ප්‍රශ්නය මොකද්ද? ඒකට ඉදිරිපත් කළ ලද දේශපාලන විසඳුම පටන් ගත්තේ කොතනින්ද? ඒ අනුව ව්‍යවස්ථාවට ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ඇතුළත් වුණේ කොහොමද කියන කාරණාව ඔබට පැහැදිලි වුණා කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ 13 වෙනි සංශෝධනය එහෙම නැත්නම් අපි කියනවා පළාත් සභා ක්‍රමය හඳුන්වා දීම කියන කාරණාව. මේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දීම නිසා පැහැදිලිවම ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මේක අවධාරණය කළ තේරුම් ගන්න. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විමධ්‍යගත කිරීමක් තමා සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විමධ්‍යගත කිරීමක්. එතකොට පුතේ සාමාන්‍යයෙන් අපි විමධ්‍යගත කරන්නේ පරිපාලන බලය. නමුත් මෙතනදී දේශපාලන බලය විමධ්‍යගත කරනවා. එතකොට එම තත්වයේ තමයි අපි මෙතනදී අදාළ කරගන්නේ ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන තැනකට ගමන් කිරීමක් විදියට අපි සලකන්නේ. ඒත් එක්කම එය ආණ්ඩු ක්‍රමයේ කොටසක් මගින් තමයි ප්‍රධානය කරන්නේ. ව්‍යවස්ථාවේම කොටසක් මගින් ප්‍රධානය කිරීමක් වෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න සාමාන්‍යයෙන් පුතේ පරිපාලන බලය ලබා දෙන්නේ හැබැයි ලබා දෙන්නේ දේශපාලන බලය ලබා දෙන දීම කියන්නේ කෙලින්ම එය ඒකීයභාවය වෙනස් වීමක්. එතකොට සාමාන්‍යයෙන් පරිපාලන බලය ලබා දෙන්නේ පාර්ලිමේන්තු පනතකින්. එම තත්ත්වය තමයි සාමාන්‍ය තත්ත්වය. නමුත් මෙතන ලබා දෙන්නේ දේශපාලන බලය එය ලබා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්. නමුත් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද මේ ගැටලුව? මෙය ස්ථාපිත කළාට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ ස්ථාපිත කළාට මෙයට අවශ්‍ය සංයුතිය සහ ක්‍රියාකාරී බලය ලබා දීලා තියෙන්නේ පාර්ලිමේන්තු පනතකින් වීම. මේක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒකයි මේක දිමුහුම් ස්වභාවයකට යන්න හේතුව. එක්තරා ආකාරයකට 13 වෙනි සංශෝධනයෙන් මේ ස්ථාපිත කරනවා. තව පැත්තකින් මේකට අවශ්‍ය කරන සංයුතිය සහ ක්‍රියාකාරී බලය ප්‍රදානය කරනවා පැහැදිලිවම පාර්ලිමේන්තු පනතකින් 1987 අංක 42 දරන පාර්ලිමේන්තු පනත හරහා. එතකොට තේරුම් ගන්න දුවේ පුතේ ඒ නිසා අපිට පරිපූර්ණ වශයෙන් ශ්‍රී ලංකාව දේශපාලන බලය මධ්‍යගත කිරීමක් 100%ක්ම සිදු වුණා කියලා ප්‍රකාශ කරන්න බෑ. මේ හරහා ආණ්ඩුවට පුළුවන් පළාත් සභාවල සංයුතිය සහ ක්‍රියාකාරීත්වය කිසියම් ආකාරයේ පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. පනත සංශෝධනය කිරීම පමණයි මධ්‍යම ආණ්ඩුවට මේ හුදකලාව කළ හැකි. පැහැදිලිවම. ඒ වගේම තමයි මෙය වෙනස් කිරීම සඳහා පළාත් සභා අහෝසි කිරීම සඳහා කිසිම අවස්ථාවක් මධ්‍යම ආණ්ඩුවට නැහැ. මොකද ඒ ස්ථාපිත කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිසා. ඒ ස්ථාපිත කරනවා නම් අනිවාර්යෙන් පළාත් සභාවල එකඟතාවයත් සමග තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට මධ්‍යම ආණ්ඩුවට සිදුවන්නේ. මෙන්න මේ කාරණා දුවේ පුතේ ඔයගොල්ලෝ තේරුම් ගන්න. එම තත්වයේ තුල තමයි අපි අදහස් කරන්නේ ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන ස්වභාවයකට ගමන් කරනවා කියන කාරණාව. එතකොට මෙතෙන්දී සඳහන් කළ යුතුයි මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට 87 මේක ගේනකොට මේකට ලොකු විරෝධයක් ඉදිරිපත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන්
කිසියම් ආකාරයක බෙදුණු තීරණයක් ලබා දුන්නා. ඒ තමයි විනිසුරුවන් 4 දෙනෙක් මේකට පක්ෂාග්‍රාහී වෙද්දී තවත් විනිසුරුවෙක් මධ්‍යස්ථ මතධාරියෙක් විදිහට කටයුතු කළා. පාරින්ද රණසිංහ විනිසුරුතුමා තවත් විනිසුරුවන් 4 දෙනෙක් මේකට විරෝධය ප්‍රකාශ කළා. ඔවුන් ප්‍රකාශ කළේ විරෝධය ප්‍රකාශ කළ 4 දෙනා ප්‍රකාශ කළේ ජනමත විචාරණයකින් මෙම 13 වෙනි සංශෝධනය සම්මත විය යුතුයි කියන කාරණාව. එයත් ඔබ ඊටාම් පැහැදිලිව තේරුම් ගන්න. එතකොට පස්සේ යම් යම් සංශෝධන සහිතව සිදු කරනවා නම් ගැටලුවක් නැහැ කියලා මධ්‍යස්ථ මතධාරී පාරින්ද රණසිංහ විනිසුරුතුමා ප්‍රකාශ කරපු නිසා එම තත්වයේ සංශෝධනය කරලා තමයි මේ 13 වෙනි සංශෝධනය ස්ථාපිත කරන්නේ. ඒ නිසා 5 දෙනෙක්ගෙන් සමන්විත 9 දෙනෙක්ගෙන් 5 දෙනෙක් එකග වූ නිසා විනිසුරු මඩුල්ලේ මේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වුණා. ඉතින් මේ ආකාරයෙන් තමයි මෙය ක්‍රියාත්මක වීම සිදු වන්නේ. දැන් ඔබට පැහැදිලි අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළේ මොන ආකාරයෙන්ද ස්ථාපිත කළේ? මේ සම්බන්ධයෙන්ත් ඔබ පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ අනුව ඔබට පේනවා පළාත් සභාව 13 වෙනි සංශෝධනයෙන් ස්ථාපිත කරනකොට මේ පැහැදිලිවම ලැයිස්තුගත කරලා ස්ථාපිත කරන්නේ. ඒ කියන්නේ බලතල ලැයිස්තු. මේක එක්තරා ආකාරයකට දුවේ පුතේ ඉන්දියානු බලතල ලැයිස්තු ක්‍රමයට ගොඩක් වෙලාවට සමානයි. මෙම් බලතල ලැයිස්තුගත කිරීම. ඒ අනුව අපිට පේනවා පළාත් සභාව වලට බලතල වෙනම ප්‍රදානය කළා. සංවෘත ලැයිස්තුව කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩු ලැයිස්තුව. ඒ වගේම සමගාමී ලැයිස්තුව කියලා දෙදෙනාටම හවුලේ භුක්ති විඳිය හැකි බලතල සඳහන් කළා. දැන් ඔබට පේනවා 13 වෙනි සංශෝධනය ලංකාවේ ඒකීයභාවය මොන ආකාරයේ වෙනසකට ලක් කළාද කියන කාරණාව. 13 වෙනි සංශෝධනය හරහා ඊටාම පැහැදිලිව අපට පේනවා ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් කරා ගමන් කිරීමක් සිදු වුණා කියන කාරණාව. ඉතින් මේ අනුව අපට පැහැදිලිව පේනවා තවත් කාරණාවක් මෙතෙන්දී ඔබට අවධාරණය කරන්න ඕනේ. මේ බලතල ලැයිස්තු වල සඳහන් වන්නා වූ ඉඩම් සහ පොලිස් බලතල තවමත් පළාත් සභාවලට ලබා දීලා නැහැ. එහෙම ලබා දුන්නොත් යම් හේකින් ඉඩම් සහ පොලිස් බලතල ලබා දීම කිසිදු ආණ්ඩුවක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැහැ. හේතුව තමයි ඉඩම් හා පොලිස් බලතල කිසියම් ආකාරයේ පවරා දීමක් සිදු වුණොත් මෙම ක්‍රමය පැහැදිලිවම ඉන්දියානු සංධීය ක්‍රමයට බෙහෙවින් සමාන ක්‍රමයක් බවට පත් වෙනවා. ඒ නිසා අදටත් මධ්‍යම ආණ්ඩුව යටතේ තමයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් තමයි සියල්ල මෙහෙවන්නේ. නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් තමයි පළාත් සභාවකට ඉටින්නේ. ඒ වගේම ඉඩම් සම්බන්ධ සම්පූර්ණ තීරණ ගන්නේ මධ්‍යම ආණ්ඩුව. එම තත්ත්වයේ පාලනය කරමින් මධ්‍යම ආණ්ඩුව පවතින නිසා තමයි 13 වෙනි සංශෝධනය ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රශ්නයක් මතු නොවි පළාත් සභා ක්‍රමය මේ ආකාරයෙන් පවත්වාගෙන යන්නේ. යම් හේකින් එහෙම වුණොත් මම කලින් සඳහන් කළ ආකාරයට ඉන්දියානු සංධීයකම ඉන්දියානු බලය බෙදීමේ ක්‍රමයට බොහෝ සෙයින් සමීප වන ක්‍රමයක් බවට පත් වෙනවා. හොඳයි. මේ ස්ථාපිත කරන ලද පළාත් සභා ක්‍රමය හරහා පැහැදිලිවම ලැයිස්තු 3කින් බලතල ප්‍රදානය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව පළාත් සභා බලතල ලැයිස්තුව, මධ්‍යම ආණ්ඩුවේ සංවෘත ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තු වශයෙන් ලැයිස්තු 3කට පැහැදිලිවම බලය ප්‍රදානය කිරීමක් මේ හරහා සිදු වුණා. මේ අනුව පැහැදිලි වෙන අපට 13 වෙනි සංශෝධනය හරහා ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් කරා ගමන් කළ ආකාරය පිළිබඳව. ඒ අනුව අපට තවදුරටත් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්, ඒකීය මධ්‍යගත රාජ්‍යයක් ලෙස හඳුනා ගැනීමට කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපිට පෙන්වන්න තියෙන්නේ එය කිසියම් ආකාරයක දෙමුහුන් ස්වභාවයක් ගෙන තිබෙනවා මේ 13 වෙනි සංශෝධනය හරහා. ඒ නිසා අපිට පේන්නේ ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් ලෙස කටයුතු කරන ආකාරයක් තමයි අපිට පැහැදිලිව මේ 13 වෙනි සංශෝධනය හරහා දකින්න තියෙන්නේ. හොඳයි. මේ සම්බන්ධයෙන් ඔබට ඇගීමක් මම ලබා දෙනවා. ඒ තමයි 1978 දෙවන ජනරල් ව්‍යවස්ථාවට ගෙනෙන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් ශ්‍රී ලංකාව ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත්ව ඇත සාකච්ඡා කරන්න. එතකොට මේ 13 වෙනි සංශෝධනයට අදාළව තමයි පුතේ ප්‍රශ්නේ අහන්නේ. ඒ ප්‍රශ්නයෙන් අහනවා 13 වෙනි සංශෝධනය නිසා ශ්‍රී ලංකාවේ ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත් වෙනවා කියන කාරණා. මේකට ඔබ ඉතාමත් හරවත් ප්‍රවේශයක්, වටිනා ප්‍රවේශයක් නිර්මාණය කරගත යුතුයි. මේ ප්‍රශ්නයට මොකද තර්කානුකූල ප්‍රශ්නයක් මේ ඔප්පු කිරීම සඳහා වන ප්‍රවේශයක් ඔබ මූලිකව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමේ ස්වභාවය පිළිබඳව ඒකීය ස්වභාවය පිළිබඳව ප්‍රවේශය තුල අවධාරණය කරන්න ඕනේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ මේ අන්තර්ගතය තුල ඔබ සාකච්ඡා කරන්න ඕනේ මේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවයේ ආරම්භය කවදාද? ඒකීයභාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ ආරම්භකම මේ ලක්ෂණ අපිට දකින්න තියෙන්නේ කොයි කාලේ ඉඳලාද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ආගමනයන් පස්සේ.
ඉතින් ඉන් අනතුරුව ලංකාවේ ඒකීයභාවයේ පිළිගත් අවස්ථා මොනවාද? ඒ ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණාව සාකච්ඡා කරන්න ඕනේ. ඉන් අනතුරුව ඔබ සාකච්ඡා කරන්න ඕනේ 13 වෙනි සංශෝධනයෙන් මේ ගොඩනැගුණු 78 ව්‍යවස්ථාවේ තිබ්බ ඒකීයභාවය පැහැදිලිවම පරිවර්තනයට ලක් වුණා කියන කාරණාව ඔබ මේ පිළිතුරේ දෙවෙනි අර්ධයේදී ඔබ පැහැදිලි කළ යුතුයි. ඒ අනුව ඔබට නිගමනය කරන්න පුළුවන් ශ්‍රී ලංකාව කිසියම් ආකාරයක 13 වෙනි සංශෝධනය හරහා 78 ව්‍යවස්ථාවට ගෙන 13 වෙනි සංශෝධනය හරහා කිසියම් ඒකීය පරිවර්තන රාජ්‍යයක් බවට පත් වුණාය කියන කාරණාව. හොඳයි. දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඒකීය රාජ්‍ය මාදලීන් අතර තියෙන තවත් වැදගත් වූ රාජ්‍ය මාදලියක් තමයි මේ ඒකීය සහ ඒකීය මධ්‍යගත වන්නා වූ රාජ්‍යයන් මොනවාද කියන කාරණාව. එතෙන්දී අපි ඔබට මුලදී සඳහන් කළා අපි මේ සඳහා ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි අදාළ කරගන්නේ. ඒ අනුව අපි බලමු ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අදාළ කරගෙන ඒකීය සහ ඒකීය මධ්‍යගත ස්වභාවය මොන වගේ ආකාරයෙන්ද ගොඩනැගෙන්නේ ප්‍රංශය තුල කියන කාරණාව. හොඳයි. ප්‍රංශය පිළිබඳව කතා කරනකොට ගොඩක් දේවල් ප්‍රංශය සම්බන්ධයෙන් කියන්න අවශ්‍ය වෙනවා. මොකද ප්‍රංශය කියන්නේ දේශපාලනයේ හරියට නිකන් ගුරු ගෙදර හා සමාන තැනක් ප්‍රංශය. ප්‍රංශ විප්ලවයේ අතිශය වැදගත් තීරණාත්මක සාධකයක්. මේ ප්‍රංශ විප්ලවයෙන් ප්‍රංශ සමාජයට ලැබෙන ඊටාම වැදගත් මූලධර්ම තුනක් මුලින් සඳහන් කරනවා. නිදහස, සමානාත්මතාවය සහ සමානත්වය සහ සහෝදරත්වය කියන කාරණා. මෙය මූලධර්මයක් විදිහට ප්‍රංශ සමාජය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඇතුළත් කරගෙන තියෙනවා. ප්‍රංශ සමාජයේ පුදුමාකාරයේ සහෝදරත්වයක් ජන වර්ග අතරේ කිසිම බෙදීමක් නැහැ. බහුවිධ සමාජයක් වුණත් ප්‍රංශය කිසිම ගැටලුකාරීත්වයක් නොමැතිව ඉදිරියට ගමන් කරනවා ඒකීය මධ්‍යගත රාමුව තුළ. ඒ වගේම තමයි නිදහසක්, උපරිමය නිදහසක් ජනතාවට හිමි වෙන රාජ්‍යයක්. ඒ බව මේ ප්‍රංශ කොඩිය තුළ සංකේතවත් කරනවා. ඔබට පැහැදිලිව පේනවා තද නිල් වර්ණය සහ සුදු සහ රතු පැහැය. මේකෙන් අදහස තමයි ප්‍රංශයේ තියෙන ඊටාම ගෞරවාන්විත වර්ණ තමයි තද නිල් සහ රතු කියන වර්ණ. එතකොට සුදු පැහැයෙන් අදහස් කරනවා මේ ප්‍රංශයේ තියෙන රාජකීය මන්දිරයක් බර්බන්. ඒ රාජකීය මන්දිරයේ වර්ණය තමයි මෙතනදී අදාළ කරගෙන තියෙන්නේ. ඉතින් ප්‍රංශයේ ජනතාවට උපරිම නිදහස, ඒ වගේම සහෝදරත්වය සහ සමානත්වය කියන එක ඊටාම උපරිම මට්ටමින් ප්‍රංශ විප්ලවයෙන් පස්සේ ජනතාවට භුක්ති විඳින්න අවස්ථාව ලැබුණා. එම තත්ත්වයේ ප්‍රංශ සමාජය තුළ බොහොම පැහැදිලිව දකින්න පුළුවන්. බහුවිධ සමාජයක් වුවත් බොහොම පැහැදිලිව ජනතාව නිදහස් සාමකාමී විදියට සියලු ජනවර්ගවලට ගරුත්වය ලබා දෙමින් ජීවත් වෙන සමාජයක් විදියට අපිට මේ සමාජය හඳුන්වා දෙන්න පුළුවන්. දැන් මේ තත්ත්වයම තමයි දුවේ පුතේ ප්‍රංශයේ මේ බහුවිධතාවය කිසියම් ආකාරයක මර්ධනය වීමක් හරහා මේ ඒකීය මධ්‍යගත රාමුව දිගින් දිගටම ප්‍රංශය තුළ පවත්වාගෙන යාම අර්බුදකාරී තත්ත්වයක් කියලා අපි අදහස් දක්වන්නේ නැත්තේ. ඉතින් මේ තත්ත්වය අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ප්‍රංශය බහුවිධ තත්ත්වය තුළ ප්‍රංශයේ එම තත්ත්වයන් මතුවලා පේන්නේ ප්‍රාදේශීය වශයෙන් ප්‍රංශයේ තියෙන පරිපාලනයේ ඊටාම දියුණු විමධ්‍යගත කිරීමක් කරහා මෙම තත්ත්වයේ කිසියම් ආකාරයේ පාලනය කිරීමක් කරගෙන තිනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන්. හොඳයි. ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකම ලක්ෂණයන් මොනවාද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරොත් ඔබට පැහැදිලිව පේනවා මිශ්‍ර ආකෘතිය බිහි වෙන්නේ ප්‍රංශයෙන්. මිශ්‍ර ආකෘතිය කියලා කියන්නේ දුවේ පුතේ ජනාධිපති සහ කැබිනට් ආකෘති දෙක ලක්ෂණ මිශ්‍ර වෙලා ගොඩනැගිච්ච ආකෘතියට අර්ධ ජනාධිපති ආකෘතියක් කියලාත් අපි මේකට කියනවා. එතකොට මේ ආණ්ඩු ක්‍රමය අර්ධ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් එහෙම නැත්නම් මිශ්‍ර ආණ්ඩු ක්‍රමයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒ වගේම ඊටාම දියුණු ඒකීය රාජ්‍යයක් තුළ මධ්‍යගත රාජ්‍යයක් විදිහට පවත්වාගෙන යන්න හේතු වෙලා තියෙන්නේ දියුණු පරිපාලන ක්‍රමයක් ප්‍රංශය තුළ මේ භාවිතා කිරීම. ඉතින් මේකත් ප්‍රංශයේ ප්‍රධාන ලක්ෂණයක් විදිහට අපිට හඳුනා දෙන්න පුළුවන්. ඒත් එක්කම ප්‍රංශයේ තියෙන තවත් විශේෂත්වයක් තමයි දුවේ ප්‍රංශ අධිකරණයට අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය හම්බෙන්නේ නැහැ. එම බලය ප්‍රංශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හරහා තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට තවත් වැදගත් කාරණාවක් තමයි මේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ ප්‍රංශයේ ජනාධිපතිවරයා. ඔහු පුදුමාකාරයේ ස්වාධීන චරිතයක් විය යුතුයි. ප්‍රංශයේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න තියෙන ජනාධිපතිවරයාට. ඉතින් එම තත්ත්වයේ ප්‍රංශයට අනන්‍ය වෙච්ච සුවිශේෂී කාරණාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ප්‍රංශයේ පුතේ අර කිව්වා වගේ අගමැති ධූරයක් කැබිනට් මණ්ඩලයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඊටාම දුර්වල
අගමැති ධූරයක් සහ කැබිනට් මණ්ඩලයක් තමයි ප්‍රංශයේ ක්‍රියාත්මක වෙන්නේ. විශේෂත්වය තමයි දේශපාලන පක්ෂ ව්‍යවස්ථාව තුලින් පිළි අරගෙන තියෙන ආණ්ඩු ක්‍රමයක් විදිහට අපි ප්‍රංශය හඳුනා ගන්නවා. මෙන්න මේ කියන මූලික ලක්ෂණ වලින් සමන්විත ආණ්ඩු ක්‍රමයක් විදිහට අපි ප්‍රංශය හඳුනා ගන්නවා. ඒතර ප්‍රංශයේ තියෙන මේ ඒකීය මධ්‍යගත රාජ්‍ය සංකල්පය මොකක්ද කියන කාරණාව මෙතෙන්දී අපි අවශ්‍ය වෙනවා තේරුම් ගන්න. ඒතර ප්‍රංශය ඒකීය මධ්‍යගත ව්‍යුහයක් පදනම් වෙන ප්‍රංශ ආණ්ඩුක ව්‍යවස්ථාව අපි හඳුන්වන්නේ සමූහ ආණ්ඩුවක් කියලා. මේ වර්තමානයේ ප්‍රංශයේ ක්‍රියාත්මක වෙන්නේ 1958 සිට ගොඩනැගුණු පස්වන සමූහ ආණ්ඩු ව්‍යවස්ථාව තමයි ප්‍රංශය තුල ක්‍රියාත්මක වෙන්නේ. 1789 ප්‍රංශයේ විප්ලවීය ක්‍රියාමාර්ගයෙන් පස්සේ තමයි ප්‍රංශය කිසියම් ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් ප්‍රංශය තුල දියත් වෙන්නේ. ඉන් අනතුරුව ප්‍රංශය තුල සමූහ ආණ්ඩු බිහිවීම සුවිශේෂී ප්‍රවණතාවයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. එතකොට ඇතැම් විට රාජාණ්ඩුවාදයටත් ප්‍රංශය ගමන් කරනවා විප්ලවයෙන් පස්සේ වුවත් සමූහ ආණ්ඩු තමයි වැඩිපුර බිහිවීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ. අපි බලමු ප්‍රංශය තුල මේ සමූහ ආණ්ඩු බිහිවීම කියන කාරණාවේ තියෙන සුවිශේෂත්වය. මේ විශේෂම කාරණාව තමයි නිදහස් ව්‍යාපාරයේ තුල තිබුණු ප්‍රධාන සටන් පාඨය. ඒ සටන් පාඨය තුල සඳහන් වෙච්ච නිදහස, සමානත්වය සහ සහෝදරත්වය. මේ නිසා ආණ්ඩු නිර්මාණය කිරීමේදී මෙන්න මේ මූලධර්ම ප්‍රංශය තුල උපයෝගී කොටගෙන තියෙනවා. ඒ වගේම තමයි දැඩි බලවත් මධ්‍යම ආණ්ඩුවක් සහිත ආණ්ඩු නිර්මාණය කිරීම සඳහා ප්‍රංශය තුල වැඩි කැමැත්තක් තියෙනවා. ඒකේ අපිට දකින්න පුළුවන් සුවිශේෂී අවස්ථාව තමයි 1958 පස්වන සමූහ ආණ්ඩුව නිර්මාණය කිරීම, දැඩි බලවත් විධායකයක් සහිත ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වීම. ප්‍රංශයේ මෙම ස්වභාවය තමයි දුවේපුතේ ප්‍රංශයේ ඒකීය මධ්‍යගත පාලන රාමුවක් ගොඩනැගීම දක්වා ගමන් කිරීමට හේතු වන කාරණා. එතකොට අපි එහෙනම් සාකච්ඡා කරලා බලමු. දැන් අපි කිව්වා ප්‍රංශය ඒකීය මධ්‍යගත රාජ්‍ය මාදිලියක් විදිහට අපි හඳුනා ගන්නවා. මෙහෙම ප්‍රංශය ගමන් කරන්නේ ඇයි? මෙවැනි තත්වයකට ප්‍රංශය ගමන් කළේ ඇයි කියන කාරණාව අපි මෙතෙන්දී තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මීට අදාළ විභාගයට ප්‍රශ්නයක් ඔබෙන් ඇහුවොත් ඔබ ඊටාම පැහැදිලිව මෙතෙන්දී අවබෝධ කරගෙන තියෙන්න ඕනේ ප්‍රංශයේ මෙවැනි රාජ්‍ය මාදිලියක්, ආණ්ඩුක මාදිලියක් ඇයි ගොඩ නැගිලා තියෙන්නේ කියන කාරණාව. අපි බලමු ඒ සඳහා හේතු වන කාරණා මොනවාද කියලා. ඔබට පැහැදිලිව තේනවා ඓතිහාසික වශයෙන් ප්‍රංශයේ ගොඩනැගුණු පාලන ක්‍රමවල පැවති මධ්‍යගත ස්වභාවය ස්වරූපේ බලපානවා. දෙවෙනි කාරණාව විදිහට අපි කියනවා ආර්ථික හා බුද්ධිමය සංස්කෘතික වශයෙන් පැරිස් නගරයේ තියෙන ආධිපත්‍ය. ඒ දෙකම ප්‍රංශයේ දේශපාලන ජීවිතය පාලනය කරන්නේ පැරිස් නගරයේ වීම තවත් කාරණාවක්. ඒ වගේම බාහිර සතුරන්ගෙන් ප්‍රංශයේ ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන්නේ ප්‍රංශයේ මධ්‍යගත පාලනයක්. ඒ වගේම තමයි ආණ්ඩු ක්‍රමය තුල අතිශයින් විධායකයට ප්‍රමුඛ ස්ථානයක්, බලවත් විධායකයක් නිර්මාණය කිරීම කියන කාරණාව නිසා ප්‍රංශයේ මධ්‍යගත ස්වරූපයකට ගමන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සමූහ ආණ්ඩුව නිර්මාණය කරපු චාල්ස් ඩිගෝල් ප්‍රංශයේ පළමු ජනාධිපතිවරයාගේ කිසියම් අභිලාෂ, ඔහු මේ ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කිරීමේදී ඔහු තුල තිබුණු අභිලාෂ ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙනවා මේ ප්‍රංශය ඒකීය සහ මධ්‍යගත මාදිලියක් කරා ගමන් කිරීමට. අපි බලමු එකින් එක එම තත්වයන් ප්‍රංශය තුල කොහොමද ක්‍රියාත්මක වුණේ කියන කාරණාව. දැන් අපිට මුලින්ම තියෙන්නේ ප්‍රංශයේ ඓතිහාසික වශයෙන් ගොඩනැගුණු ස්වරූපයත් එක්ක ප්‍රංශයේ ඒකීය මධ්‍යගත රාජ්‍ය ආණ්ඩුක්‍රම මාදිලියක් දක්වා ගමන් කිරීම කියන කාරණාව පෙන්වා දෙන්න පළවෙනි සාධකය තමයි අපි මේ පෙන්වා දෙන්නේ. ප්‍රංශය තුල ඒකීය මධ්‍යගත පාලන ක්‍රමයක් යන්න ප්‍රධාන වශයෙන් හේතු සාධකය තමයි ඓතිහාසික ස්වරූපය. ඉතිහාසයේ ඉඳලා ප්‍රංශය තුල වැඩි හරියක්ම ගොඩනැගුණේ එක්කෝ සමූහාණ්ඩුවාදී පාලන ක්‍රම, එහෙම නැත්නම් රාජාණ්ඩුවාදී පාලන ක්‍රම. ඉතින් මෙම තත්වයේ තුල මධ්‍යගත පාලනයක් සම්බන්ධයෙන් පවතින ඓතිහාසික සාධක ප්‍රධාන වශයෙන් ප්‍රංශය මෙවැනි මධ්‍යගත පාලනයක් දක්වා ගමන් කරන්න හේතු වෙනවා. එතකොට සමූහාණ්ඩු කීයක් නිර්මාණය වෙලා තියෙනවද කියන කාරණාව ඔබට පැහැදිලිව පේනවා. පළවෙනි සමූහාණ්ඩුව, දෙවෙනි සමූහාණ්ඩුව මේ වර්ෂ සමග ඔබට පැහැදිලිව ප්‍රදර්ශනය වෙනවා. තුන්වෙනි සමූහාණ්ඩුව, හතරවෙනි සමූහාණ්ඩුව, මේ තියෙන වර්තමානයේ පස්වෙනි සමූහ ආණ්ඩු ක්‍රමය 1958 ඉඳලා ක්‍රියාත්මක වන්නා වූ වර්තමානයේ දක්වා ක්‍රියාත්මක වන්නා වූ ආණ්ඩු ක්‍රමය. එතකොට ප්‍රංශය පුතේ කිසියම් ආකාරයක ඓතිහාසික වශයෙන් කිසියම් ජයග්‍රහණයක් ලැබලා තිනවා. තමන්ගේ මේ ඒකීය මධ්‍යගත ස්වභාවය රැක ගැනීම සඳහා
ප්‍රංශය තුළ කිසියම් ආකාරයක ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඓතිහාසික වශයෙන් බෙදුණු රාජ්‍යයක් වශයෙන් සැලකිය නොහැකි පාලන ක්‍රම තමයි ප්‍රංශය තුළ ගොඩනැගිලා තිබුණේ කියන කාරණාව. දැන් අපි ගත්තොත් මේකේ ආරම්භයේ ඉඳලා අපි බලමු ප්‍රංශයේ පළවෙනි සමූහාණ්ඩුව බිහිවීම කියන කාරණාව අපි ගත්තොත් පළවෙනි සමූහාණ්ඩුව බිහි වෙන්නේ ඔබ දන්නවා ප්‍රංශ විප්ලවයෙන් පස්සේ පැහැදිලිවම 1792 තමයි 16 වන ලුයි රජුගේ පාලනය අවසන් කරලා නැපෝලියන් බොනපාර්ට් විසින් ප්‍රංශය තුළ සමූහාණ්ඩුවාදී පාලනයක ආරම්භය සයිටුවාන් කරන්නේ. නමුත් නැපෝලියන් බොනපාර්ට් කියන මේ පාලකයාම ඉන් අනතුරුව අධිරාජ්‍යවාදය සියතින්ම කිරුළ වැළඳා ගැනීම නිසා 1804 නැවත අධිරාජ්‍යවාදය කරා ප්‍රංශය ගමන් කරනවා. සමූහාණ්ඩුවාදී පාලනය බිඳවැටෙනවා. ඒක තමයි පළවෙනි සමූහාණ්ඩුව. දෙවෙනි සමූහාණ්ඩුව අපිට හම්බෙන්නේ ප්‍රංශයේ 1848. ඒ සමූහාණ්ඩුවාදී පාලන ක්‍රමය 1852 ලුවී නැපෝලියන් විසින් රාජාණ්ඩුවාදය කරා ප්‍රංශය ගමන් කිරීම නිසා එයත් අර්බුදකාරී තැනකට යනවා. තුන්වෙනි සමූහාණ්ඩුව අපිට හම්බෙන්නේ 1870 දී. ඒ සමූහාණ්ඩුව ප්‍රංශය කිසියම් දේශපාලනික අස්ථාවරත්වයක් කරා ගෙන යාම නිසා ඒ සමූහාණ්ඩුවත් බිඳ වැටෙනවා. එතකොට සිව්වෙනි සමූහාණ්ඩුව 1946 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ තමයි සිව්වන සමූහාණ්ඩුව ගොඩනැගෙන්නේ. එම සමූහාණ්ඩුවත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ රටවල් ප්‍රධාන රටවල් විදිහට කටයුතු කළේ ඒ රටවල් වලට නොහැකියාවක් තියෙනවා ඇතිවන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මේ සමූහාණ්ඩුවාදී පාලන ක්‍රමය තුළ. ඒ නිසා ඒකත් අර්බුදකාරී වෙනවා. මෙම තත්වය තුළ තමයි ප්‍රංශය ඊටාම දැඩි තීරණ ගන්නේ. පස්වෙනි සමූහාණ්ඩුව අපි නිර්මාණය කරනවා. හැබැයි ඒ නිර්මාණය කරන සමූහාණ්ඩුව පැහැදිලිවම බලවත් විධායකයක් සහිත සමූහාණ්ඩුවක් විය යුතුයි කියන කාරණාව. මේ සඳහා නායකත්වය ගන්නේ චාල්ස් ඩිගෝල් සෙනෙවිය තමයි මේ සඳහා නායකත්වය ගන්න. ඔහුගේ සහාය අගමැති මයිකල් ඩෙබ්රේ මේ දෙදෙනා සහයෝගයෙන් තමයි ප්‍රංශය පස්වෙනි සමූහාණ්ඩුවක් කරා ගෙන යන්නේ. ඉතින් පස්වෙනි සමූහාණ්ඩුව 1958 නිර්මාණය වෙනවා. ඒ දක්වා අද දක්වා මේ පස්වෙනි සමූහාණ්ඩුව තමයි ප්‍රංශය තුළ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔබට පේනවා ප්‍රංශය ඒකීය මධ්‍යගත ස්වභාවයකට ගමන් කරලා තියෙන්නේ. ඓතිහාසික වශයෙන් ප්‍රංශයේ ගොඩනැගිච්ච අස්ථාවර ආණ්ඩු බිහිවීම හරහා කියන එක ඔබට පැහැදිලිව පේන්න තියෙනවා. ඒ නිසා ප්‍රංශයට දැඩි උමනාවක් තිබිලා තියෙනවා 1958 ස්ථාවර ආණ්ඩුවක් විධායකයක් සහිත බලවන්ත විධායකයක් ගොඩනගන්න. එහෙනම් අපිට පැහැදිලි ඓතිහාසික වශයෙන් ප්‍රංශය මේ තත්වයට ගමන් කරලා තියෙනවා කියන කාරණාව. හොඳයි. දෙවෙනි කාරණාවට අපි ගියොත් ආර්ථික සහ බුද්ධිමය සංස්කෘතික වශයෙන් පැරිස් නගරයේ තියෙන කේන්ද්‍රීයභාවය. මේකත් ප්‍රංශයේ පැරිස් කිව්වහම පුදුමාකාරයේ විශේෂත්වයක් තියෙනවා ප්‍රංශයට. පැරිස් කියන්නේ එක්තරා ආකාරයකට මේ විචාරකයෙක් කියනවා සංස්කෘතික දිවයිනක් කියලා. පැරිස් නගරයෙන් ඔබට ප්‍රාදේශීය නගරයන් පැරිස් නගරයට හාත්පසින්ම වෙනස්. ඒ තරමටම පැරිස් නගරයේ කිසියම් සුවිශේෂත්වයක් තියෙනවා. සමහර වෙලාවට මේ ප්‍රාදේශීය වශයෙන් මිනිසුන්ගේ ජන ජීවිතයට කිසියම් බාධාකාරී තත්වයක් සිදු කළා යන චෝදනාව නිරන්තරයෙන් පැරිස් නගරයට අහන්න දකින්න හම්බෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ ප්‍රංශයේ සෙසු පළාත් වලට බොහෝසෙයින් වෙනස් වූ රටාවක් පැරිස් නගරයේ තුල දිස්වීම. එතකොට මේ පැරිස් නගරයට තියෙන කේන්ද්‍රීයභාවය සංස්කෘතික දිවයිනක් විදිහට අනෙකුත් ප්‍රදේශ වලට වඩා පැරිස් නගරයේ තියෙන මේ කේන්ද්‍රීයභාවය ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් ප්‍රංශයේ සම්පූර්ණ දේශපාලන ජීවිතය පාලනය කරන්නේ පැරිස් දේශපාලන කේන්ද්‍රය විසින්. ඒත් එකම තමයි සමස්ත භූමි ප්‍රමාණයෙන් පැරිස් නගරය කියන්නේ 2.2% වුණාට ජනගහනයෙන් 5% වාසය කරන්නේ පැරිස් නගරය තුල. ඒ තරම් සුවිශේෂීභාවයක් පැරිස් නගරයේ ආධිපත්‍යයට තියෙනවා. අපි ගත්තොත් වෙළඳ ව්‍යාපාර වශයෙන් ගත්තොත් 35%ක් තියෙන පැරිස් නගරේ. ඒ වගේම බුද්ධිමේ පර්යේෂණ කරන්නන්ගේ 60%ක් ඉන්නේ පැරිස් නගරේ. එතකොට විශේෂත්වයක් තියෙනවා ප්‍රංශයේ පැරිස් නගරය ආර්ථික බුද්ධිමය හා සංස්කෘතික කේන්ද්‍රය බවට පත් වුණා කියන කාරණාව අපට පැහැදිලි වෙනවා. ඒ අනුව මේ ප්‍රංශයේ තියෙන කේන්ද්‍රීයභාවයේ පැරිස් නගරයට හමුවීම හරහා කිසියම් ආකාරයක සංධීයභාවයකට ගමන් කිරීමට කිසිම අවස්ථාවක් නැහැ. ප්‍රංශයේ දේශපාලන බලාධිකාරියයි සංස්කෘතික ආර්ථික සියලු බලාධිකාරීන් එක තැනකට කේන්ද්‍රීය වීම ප්‍රංශය තවදුරටත් ඒකීය මධ්‍යගත රාජ්‍ය මාදිලියක ආණ්ඩුක්‍රම මාදිලියක පවත්වාගෙන යාමට හේතු සාධක වෙනවා කියලා ඔබට පැහැදිලි වෙනවා.
හොඳයි ඊළඟට තමයි ප්‍රංශයේ සමස්ත දේශපාලන ජීවිතය පාලනය කරන්නේ පැරිස් නගරය. මම කලින් සඳහන් කළා මේ කාරණාව ප්‍රංශ විප්ලවයේ දියත් වෙන්නේ පැරිස් නගරය කේන්ද්‍ර කරගෙන. ප්‍රංශ විප්ලවයේ පැරිස් නගරය කේන්ද්‍රීය වීම තමයි ප්‍රංශයේ සිදුවෙච්ච දේශපාලනික විප්ලවීය ක්‍රියාමාර්ගවල ප්‍රධානම සාධකය. ප්‍රංශ විප්ලවයේ ඒ සිදුවන්නේ පැරිස් නගරය කේන්ද්‍ර කරගෙන. ඒ නිසා ප්‍රංශයේ සම්පූර්ණ ජනතාවගේ දේශපාලන ජීවිතය පැරිස් නගරය කේන්ද්‍ර කරගෙන ගොඩනැගෙනකොට පැරිස් නගරයෙන් මුක්ත වෙලා පැරිස් නගරයෙන් නිදහස් වෙච්ච දේශපාලන ජීවිතයක් සිතන්නටවත් නොහැකි. ඒ තරමටම දේශපාලන ආධිපත්‍යයක් පැරිස් නගරය අයිති කරගෙන තියෙනවා. එම කේන්ද්‍රීය භාවය තමයි පුතේ ප්‍රංශය ඒකීය සහ මධ්‍යගත තත්වයකට ගමන් කරන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. ඒත් දෙකම තමයි බාහිර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න. කොහොමත් සංධීය භාවයකට පිවිසීම හරහා තමන්ගේ ආරක්ෂාව සහතික කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවනේ. නමුත් ප්‍රංශයට එවැනි ගැටලුවක් නැත්තේ බාහිර ආක්‍රමණයකින් ආරක්ෂා වීමට අවශ්‍ය කරන ඒකීය මධ්‍යගත රාමුව ප්‍රංශය තුල පැහැදිලිවම දකින්න ලැබීම. ඒ නිසා මේ අපි දැක්ක ප්‍රංශය 1940-44 කාලේ ජර්මානු ආක්‍රමණයට මුහුණ දෙන්න සිදු වෙනවා. එම අවස්ථාවේ ප්‍රංශයේ ගොඩක් අර්බුදකාරී තැනකට දෙන්නේ ප්‍රංශයේ පාලනයේ තියෙන අස්ථාවර තත්වය. එම තත්වයට විසඳුම් විදිහට තමයි ප්‍රංශය තීරණය කරන්නේ බාහිර ආක්‍රමණ නිරන්තරයෙන් ප්‍රංශයට ලක් වෙන්න පුළුවන් අධිරාජ්‍යවාදී රටක් වෙනත් රටවල් ආක්‍රමණයට ලක් වූ රටක් විශේෂයෙන් ජර්මානු ආක්‍රමණයට මෙවැනි තත්වයක් තුළ ප්‍රංශය තීරණය කරනවා තමන්ගේ රට ආරක්ෂා කර ගැනීම සඳහා අපි ඒකීය සහ ඒකීය මධ්‍යගත රාජ්‍ය ආණ්ඩුක්‍රම මාදලියක් අපි ගොඩනගමු කියන කාරණාව. එහෙනම් එම සාධකයත් අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේකට මේ අවශේෂ වශයෙන් බාහිර සාධක කොතෙක් එකතු කළත් අපිට තියෙන ප්‍රධාන සාධකය තමයි පුතේ පැහැදිලිව මේ පේන්න තියෙන්නේ විධායකයේ අතිශයින් බල සම්පන්න වීම ප්‍රංශය තුල. ප්‍රංශයේ විධායක ජනාධිපතිවරයා සුවිශේෂී බලතල ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ත්‍රිවිධාංශයේ බලතල හිමි කර දෙන අති ප්‍රබල විධායකයා ප්‍රංශය තුල පවතින්නේ. එම විධායකය තුල බලතල කිසියම් ආකාරයේ කේන්ද්‍රගත වීමක් දකින්න තියෙනවා. මෙම කේන්ද්‍රගත වීම තමයි ප්‍රංශය මේ පැහැදිලිවම ඒකීය මධ්‍යගත රාජ්‍ය මාදලියක් දක්වා ආණ්ඩුක්‍රම මාදලියක් දක්වා ගමන් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙන්නේ. එතකොට ප්‍රංශයේ ජනාධිපතිවරයාව පාලනය කරන්න ව්‍යවස්ථාදායකයට පුළුවන් කමක් නැහැ. ප්‍රංශ ජනාධිපතිවරයාගේ මේ බල කේන්ද්‍රීය භාවය ඔහුගේ තනතුර වටා පැහැදිලිවම ඒකරාශී වෙලා තියෙන ව්‍යවස්ථාදායක විධායක විතරක් නෙමේ දුවේ පුතේ අධිකරණ ශේෂ්ත්‍රයේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ජනාධිපතිවරයා මෙවැනි ආකාරයේ බලතල වලින් ඒකරාශී වෙච්ච තනතුරක් නිර්මාණය කරනකොට ප්‍රංශයේ පැහැදිලිවම අපි දකිනවා ඒකීය මධ්‍යගත රාමුව දිගින් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් මතුවෙන්නේ නැහැ කියන කාරණාව. හොඳයි. ඒත් එක්කම ප්‍රංශය තුල තවත් වැදගත් කාරණාවක් තමයි මේ ප්‍රංශයේ ව්‍යවස්ථාදායකයේ ඊටාම දුර්වලයි කියන කාරණාව අපි මෙතෙන්දී සඳහන් කළ යුතුයි. ඒ වගේම තමයි අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පවතිනවා. සාමාන්‍යයෙන් අගමැතිවරයා පත් කළ යුත්තේ ව්‍යවස්ථාදායකයේ තුලින් වුණත් ප්‍රංශයේ එවැනි ආකාරයේ පත් කිරීමක් සමහර වෙලාවට දකින්නේ නැහැ. ව්‍යවස්ථාදායකයට පිටින් වුණත් පත් කරගන්න පුළුවන්. කැබිනට් මණ්ඩලය වුණත් ඒ ආකාරයෙන්මයි ප්‍රංශයේ මේ මූලධර්මයේ තමයි දුවේ පුතේ මේ බලතල බෙදීමේ සංකල්පය බොහොම අපූර්වට ක්‍රියාත්මක වෙන ආකාරයක් අපිට පැහැදිලිව දකින්න පුළුවන්. ව්‍යවස්ථාදායකයේ කටයුතු වලට කිසියම් ආකාරයක වෙන්වීමක් සහ විධායකයේ කටයුතු පැහැදිලිව වෙන්වීමක් අපිට ප්‍රංශය කේන්ද්‍ර කරගෙන දැක් ගන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් අපි හඳුනා ගන්නකොට අවසාන වශයෙන් අපිට කියන්න වෙනවා ප්‍රංශ සමූහ ආණ්ඩු ක්‍රමේ නිර්මාතෘවරයා වුණු ඩිගෝල්ගේ පාලනයේ තිබුණු එයාගේ අභිලාෂයන් එයා මේක නිර්මාණය කරනකොට තිබුණු ස්ථාවරයන් ප්‍රධාන වශයෙන් මේ ඒකීය සහ මධ්‍යගත ආණ්ඩුක්‍රම මාදලියක් දක්වා ගමන් කරන්න හේතු වෙනවා කියන කාරණාව. එතකොට 1958 ව්‍යවස්ථාව නිර්මාණය කරේ ඔහු වෙනකොට ඔහුට ප්‍රධාන වශයෙන් හේතු සාධකයක් තිබෙනවා ප්‍රංශයේ තිබුණු දේශපාලන අස්ථාවරභාවය. එම අස්ථාවරභාවය තුල ප්‍රංශයට තියෙන්නේ එකම විසඳුම බලවත් විධායකයක් සහිත ජනාධිපති ධූරයක් ස්ථාපිත කිරීම කියන කාරණාව පැහැදිලිව ඩිගෝල් විසින් ප්‍රකාශ කළා. ඒ අනුව තමයි ඔහුගේ අභිලාෂය මූලික කරගෙන තමයි ඔහුට තමයි සමස්ත රට බාර දුන්නේ මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ
ඔහුගේ අභිලාෂය ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙනවා ප්‍රංශය ඒකීය සහ ඒකීය මධ්‍යගත ආණ්ඩුක්‍රම මාදිලියක් දක්වා ගමන් කරන්න. එතකොට ප්‍රංශයේ තියෙන තවත් විශේෂත්වයක් තමයි පුතේ මං කිව්වා ප්‍රංශය කිසියම් ආකාරයේ වෙන්වෙන් සංස්කෘතීන් ප්‍රංශය තුල තියෙනවා. දැන් ප්‍රංශය තුල විශේෂත්වයක් ගත්තොත් භාෂාවන් ගණනාවක් පාවිච්චි කරනවා. ඒ වගේම ආගම් ගණනාවක් තියෙනවා. හැබැයි ඒ අතර වාරයේ කියන්න ඕනේ ආගම් අදහන් නැති පිරිසත් සැලකිය යුතු කොටසක් ප්‍රංශයේ ඉන්නවා. ප්‍රංශයේ තියෙන මේ බහුවිධතාවය කිසියම් ආකාරයේ සංස්කෘතික ප්‍රාදේශීය වශයෙන් තියෙන විවිධත්වය ජයගෙන තියෙන ක්‍රියාමාර්ගයක් තමයි පරිපාලන බලය ඊටාම දියුණු මට්ටමේ විමධ්‍යගත කරණයක් ප්‍රංශය තුල ක්‍රියාත්මක වීම. ඉතින් මෙම තත්ත්වය නිසා මං කල්ලු සඳහන් කළා ප්‍රංශය කිසියම් ආකාරයේ තමන්ගේ පාලනයේ තියෙන ඒකීය මාදිලිය කිසියම් ආකාරයක රැක ගැනීමට හැකියාවක් ඔවුන්ට ලැබිලා තියෙනවා මේ හරහා. ඒ නිසා ඊටාම දියුණු ආකාරයේ පරිපාලන විමධ්‍යගත කිරීමක් උපජාතික ආණ්ඩු ආයතන පිහිටුවමින් ප්‍රංශය තුල සංවිධානය කළ තිනවා. ඒ ආයතන වර්ග කලාප තිනවා දෙපාර්තමේන්තු සහ කොමියුන වශයෙන් උපජාතික ආයතන සමූහයක් ප්‍රංශය තුල ගොඩනගලා තිනවා. ඉතින් මෙහෙම ගොඩනගනකොට අපිට මෙතන පැහැදිලිව පේනවා ඒවා සංඛ්‍යාත්මක අගයන් මොනවාද කියන එක පැහැදිලිව සඳහන් වෙනවා. ඒ තමයි කලාප, ඒ වගේම දෙපාර්තමේන්තු, ඒ වගේම තමයි ඒ දෙපාර්තමේන්තු යටතේම තියෙන උප ඒකක ගණනාවක් ඇරන්ඩිස්මන්ට් කියලා. ඒ වගේම කැන්ටන් ක්‍රියාත්මක වෙනවා, කොමියුන ක්‍රියාත්මක වෙනවා. මේ ආදී වශයෙන් තමයි ප්‍රංශයේ පරිපාලන ව්‍යුහය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙහෙම පරිපාලන බලය මධ්‍යගත කිරීමක් සිදු කළාට ප්‍රංශයේ තියෙන විශේෂත්වය තමයි පළාත්බද කාර්යයන් ඉටු කිරීමේදී මධ්‍යම ආණ්ඩුවෙන් අවසර ගන්න ඕනේ. මේක තමයි ප්‍රංශයේ තියෙන ඒකීය මධ්‍යගත ස්වභාවයේ රැඳෙන්න තියෙන ප්‍රධාන සාධකය. ප්‍රංශයේ පළාත් පාලන ඒකකවලට මේ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් බලය ලබා දුන්නට පැහැදිලිවම අවසර ලබාගත යුතුයි මධ්‍යම ආණ්ඩුවේ තමන්ට අවශ්‍ය කරන නීති සම්පාදනය සඳහා. නමුත් මේ පළාත් පාලන ඒකකවල තියෙන යම්කිසි ආකාරයේ සම්බන්ධ විවේචනත් ඉදිරිපත් වෙනවා. මේ පළාත් පාලන ඒකක ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත් ඒ වගේම තමයි ඒවා නිලධාරී වාදයට යටත් වෙලා තිනවත් කියලා චෝදනාවක් ඉදිරිපත් වෙනවා. ඉතින් මේ මධ්‍යම ආණ්ඩුව කිසියම් ආකාරයක ප්‍රාදේශීය වශයෙන් තියෙන බහුවිධතාවය යටපත් කරන්න මේ පළාත් පාලන පරිපාලන විමධ්‍යගත කිරීම භාවිතා කරනවා කියලා චෝදනාවක් ඉදිරිපත් වෙනවා. කෙසේ වෙත ප්‍රංශය මෑත කාලීනව මේ සම්බන්ධයෙන් කිසිම ගැටලුකාරී තත්වයක් මතුවෙලා නැහැ. මේ පරිපාලන විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ ඒකීයභාවය සම්බන්ධයෙන් මේ ආකාරයෙන් තමයි දුවේ පුතේ අපිට ප්‍රංශය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. එහි මූලික ස්වභාවය. ඊට අමතරව ඔබට සඳහන් කරන්න ඕනේ කාරණාවක් තමයි මේ ප්‍රංශයේ පරිපාලනය විමධ්‍යගත කිරීම හරහා කිසියම් ආකාරයේ මධ්‍යම ආණ්ඩුවේ සේවා නිලධාරීන් ප්‍රාදේශීය මට්ටමින් උදාහරණයක් අපිට දකින්න පුළුවන්. මේකට තමයි අපි ප්‍රිෆෙක්ට් අධිකාරීහු කියලා සඳහන් කරන්නේ. එතකොට මේකට අපි දේශපාලන විද්‍යාව සාකච්ඡා කරනවා බලය විතැන් කිරීම කියලා. මේ බලය විතැන් කිරීම කියන සංකල්පයත් ප්‍රංශය තුල බොහොම අපූර්වවට ක්‍රියාත්මක කරනවා. මධ්‍යම ආණ්ඩුවයි ප්‍රාදේශීය ආණ්ඩු අතර පළාත් පාලන ආයතන අතර කිසියම් ආකාරයේ සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සඳහා මේ ප්‍රිෆෙක්ට් නිලධාරීන් පත් කරලා තියෙනවා. එය කිසියම් ආකාරයේ ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් මධ්‍යම ආණ්ඩුව දැන ගැනීම සඳහා මේ නිලධාරීන් භාවිතා කරන ආකාරයක් අපට පේන්න තියෙනවා. ඒ වගේම මේ නිලධාරීන් කලාප වශයෙන් දකින්න පුළුවන්, දෙපාර්තමේන්තු වශයෙන් දකින්න පුළුවන්, ඒ වගේම ඊටත් පල්ලෙහැ ඉන්න උප ප්‍රිෆෙක්ට්වරු වශයෙන් අපට විවිධ මට්ටම් වල ප්‍රිෆෙක්ට්වරු දැක් ගන්න පුළුවන් මේ පරිපාලන විමධ්‍යගත කිරීම තුළ. හොඳයි. ප්‍රංශයේ මධ්‍යගත රාජ්‍යයට එල්ල වෙලා තියෙන විවේචන මොන වගේද කියලාත් අපි දැනගන්න ඕනේ. පළාත්බද කාර්යයන් කිරීමේ මධ්‍යම ආණ්ඩුවේ අවසරය ගන්න ඕනේ. එතකොට මධ්‍යම ආණ්ඩුවේ අවසරය නැතුව පළාත්බද කාර්යයන් ඉටු කරන්න බෑ. ඒක ප්‍රධාන කාරණාවක්, විවේචනයක්. ඒත් එක්කම තමයි පරිපාලනය විකේන්ද්‍රණය කළ නියෝග පරිපාලන ක්‍රියාපටිපාටි ඊටාම සංකීර්ණයි. ඒව ජනතාවට තේරුම් ගන්න බැරි තරමේ සංකීර්ණතාවයක් තියෙනවා. ජනතාවට තියෙන්න ඕනේ ඊටාම සරල පරිපාලනයක් තියෙන්න ඕනේ. ඒ සරල පරිපාලනය ප්‍රංශය තුල නැහැ කියලා තමයි චෝදනාව ඉදිරිපත් කරන්නේ. ගොඩක් වෙලාවට මේ පරිපාලන කාර්ය ප්‍රමාද වීම සහ වියදම් පිළිබඳව චෝදනාත් ඉදිරිපත් වෙනවා. මේක ප්‍රංශය තුල තියෙන චෝදනාවක්. ඒ වගේම තමයි ප්‍රාදේශීය අවශ්‍යතාවලට සංවේදී නොවීම.
ගොඩක් වෙලාවට ප්‍රංශය තුළ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට චෝදනාවක් ඉදිරිපත් කරනවා. ප්‍රාදේශීය වශයෙන් ජනතාවගේ පවතිනා වූ විවිධ වූ ප්‍රශ්න ගැටලු පිළිබඳව ප්‍රංශ මධ්‍යම ආණ්ඩුව කිසියම් අවධානයක් යොමු කරන්නේ නැහැ කියන කාරණාව. මේ කාරණාවේ කියන්න හේතුව තමයි මේ මධ්‍යම ආණ්ඩුව අනුගමනය කරන රෙගුලාසි කිසියම් ආකාරයේ අනම්‍ය ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒව වෙනස් කරන්න මධ්‍යම ආණ්ඩුව කැමති නැහැ කියන එක. පවතින තත්වයන් අනුව වෙනස් වීම තත්වයන් අනුව ඒ බයේ නම්‍යභාවයක් ප්‍රාදේශීය ජනතාව බලාපොරොත්තු වෙනවා. නමුත් ප්‍රංශය තුළ එම තත්වයේ නැති නිසා බොහොම පැහැදිලිව මේ චෝදනාව ප්‍රංශයේ ඉදිරිපත් වෙනවා. ඒත් එක්කම තමයි මෙම ක්‍රමයේ ප්‍රාදේශීය වශයෙන් විසඳා ගැනීමට පාරම්භන අවස්ථා ජනතාවට තමන්ට මුල පුරන්න තියෙන අවස්ථා ප්‍රංශය තුල සීමා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මෙවැනි පාරම්භන අවස්ථා ලබා දිය යුතුයි. නමුත් ප්‍රංශය තුල එය කිසියම් ආකාරයේ සීමා කිරීමක් අපිට දකින්න පුළුවන්. ඒ නිසා මෙම ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී නොවේ ප්‍රාදේශීය පළාත් පාලන ඒකක නිලධාරී වාදයට යටපත් වේද. ඒ නිසා ප්‍රංශයේ තියෙන මේ පරිපාලන විමධ්‍යගතකරණය සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතු තත්වයකට ප්‍රංශයේ ගමන් කරලා තියෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී නොවේ නිලධාරී වාදීන් විසින් යටත් කරගෙන තියෙන ජනතාවක් මේ ආකාරයෙන් පාලනය කරනවා කියන එක තමයි ප්‍රංශය තුලින් අහන්න දකින්න හම්බෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි පුතේ ප්‍රංශය දැඩි ඒකීය මධ්‍යගත රාජ්‍ය මාදිලියක් ආණ්ඩුක්‍රම මාදිලියක් විදිහට ගොඩ නැගෙන්න හේතු වන කාරණා අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි, මේට අදාළ වන්නා වූ ඇගයීමක් ඔබට ලබා දෙනවා. ඒ තමයි ප්‍රංශ ආණ්ඩුක්‍රමය දැඩි මධ්‍යගත ඒකීය රාජ්‍ය ව්‍යුහයක් මත ගොඩ නැගී ඇත සාකච්ඡා කරන්න. දැන් ඔබ දන්නවා පැහැදිලිවම ප්‍රංශයේ ආරම්භකම ඓතිහාසික ස්වරූපයේ ඉඳලා ඒකීය භාවයේ පැහැදිලිව දකින්න තිබ්බා. ඒ සඳහා ප්‍රංශයේ තියෙන දේශපාලනික ස්වරූපය අපි සාකච්ඡා කළා, ඓතිහාසික ස්වරූපය අපි සාකච්ඡා කළා, පැරිස් නගරයේ තියෙන කේන්ද්‍රීය භාවය අපි සාකච්ඡා කළා. ඒ වගේම ආණ්ඩුක්‍රමය නිර්මාණය කිරීමේදී පැහැදිලිවම ඩිගෝල් ජනාධිපතිවරයාගේ තියෙන අභිලාෂය පිළිබඳව අපි සාකච්ඡා කළා. බලවත් විධායකයක් නිර්මාණය කළා තියෙනවා කියලා අපි සඳහන් කළා. දුර්වල ව්‍යවස්ථාදායකයක් සහ අනිත් පැත්තෙන් දුර්වල කැබිනට් මණ්ඩලයක් නිර්මාණය කළා තියෙනවා කියලා අපි කිව්වා. ඒ වගේම ඊටාම දියුණු මට්ටමේ පරිපාලන ක්‍රමයක් නිර්මාණය කළා තියෙනවා කියලා අපි කිව්වා. දැන් ඔයාලා පුතේ ඊටාම පැහැදිලිව ප්‍රංශය තුල මේ දැඩි මධ්‍යගත පාලනයක් කරා ගමන් කිරීමට හේතු වන කාරණා බොහොම පැහැදිලිව විස්තර කරන්න තමයි අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්නයට අදාළ වන්නා වූ අන්තර්ගතය තුල. හොඳයි. දැන් එහෙමනම් අපිට පැහැදිලි ඒකීය පරිවර්තන රාජ්‍යයන් පිළිබඳව ඔබට කිසියම් ආකාරයක අවබෝධයක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා ඒකීය පරිවර්තන ස්වභාවය. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ ඒකීය පරිවර්තන ස්වභාවය පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා අපි වෙනත් මාදිලියකට ගමන් කළ ආණ්ඩුක්‍රම මාදිලියක. ඒ තමයි ඒකීය සහ ඒකීය මධ්‍යගත වන්නා වූ රාජ්‍ය මාදිලියක් විදිහට ප්‍රංශයේ ආණ්ඩු ක්‍රමයේ ස්වභාවය පිළිබඳව අපි සාකච්ඡා කළා. මම හිතනවා ඔබට විභාගයට පිළිතුරු ලිවීමට අවශ්‍ය කරන දැනුම මේ හරහා ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඒකීය පරිවර්තන රාජ්‍ය මාදිලීන් පිළිබඳව ඔබට සුවිශාල පරිපූර්ණ දැනුමක් ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් දුවේ පුතේ අද දවසේ පාඩම මේ ආකාරයෙන් අපි අවසන් කරනවා. ඔබට ආයුබෝවන්.